දේවමාලිගාව ඒ කියන්නේ පල්ලිය කියද්දී අද අපිට ගොඩාක් දෙනෙක්ට පල්ලිවත් යන්න බැරි කාලයක ඉන්නේ. ඉතින් ලංකාව වගේ තැනක අපේ රටේ ඒක බොහෝ මෑතක තමයි නැති උනේ. පිට රටවල මාස 6ක් විතර තාම පල්ලි ඇරලා නැහැ. දැන් ඒගොල්ලෝ පල්ලිය මේ හැම පූජාවකම ඔන්ලයින් බලලයි සම්බන්ධ වෙන්නේ. ඉතින් තාම ඔබට මට එහෙම කාලයක් උදා වුණේ නැහැ. ඉතින් එහෙම තැනක දේවස්ථානය කියද්දී පල්ලිය කියලා කියද්දී ඒක හරි දයාබර තැනක් විදියට ඔබට දැනෙනවා. ඒක එහෙම පසුබිමක ඇත්තටම ජෙරුසලම් දේවමාලිගාව කියන්නේ මොකක්ද කියන එක අපි අයිති කර ගන්නට ඕනේ. ජෙරුසලම් දේවමාලිගාව කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තනේ ජුදා ජාතිය ජනතාවගේ ප්‍රධානම වන්දනා ස්ථානය. එතකොට ඒගොල්ලෝ ජෙරුසලමට හැම කෙනෙක්ම පාස්කුවට යන්නට ඕනේ. ප්‍රධාන මංගල්‍ය තුනක් තිබුණා. පාස්කුව, කූඩාරම් මංගල්‍ය, මගේ ආදර ප්‍රේමාන්තිනේ මේ තව මංගල්‍යයක් තියෙනවා. මංගල්‍ය තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම එයාලා ජෙරුසලමට යන්නට ඕනේ. එතකොට වන්දනා කරන්න, පුද පූජා කරන්න ඒගොල්ලෝ ජෙරුසලමට යන්නට ඕනේ. සිනගෝගය කියලා කියන්නේ ජුදා ජාතිකයන් 18 දෙනෙක්වත් ඉන්න තැනක ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ එතන දේව වචනේ විතරක් බෙදා ගන්නවා. පූජාවක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැම පාස්කුවේදී යන්නේ වාරයෙන්ම ජෙරුසලමට යනවා. මොකද ජෙරුසලම් මාලිගාව කියන්නේ එයාලගේ ප්‍රධානම තැන. දැන් අදටත් ඒකේ අපි වේලිං වෝල් කියලා කියනවානේ. ඒක ජෙරුසලම් මාලිගාව විනාශ වුණා කුරුස යුද්ධයේදී. ඒකේ තියෙන එක තාප්පයයි තියෙන්නේ. ඔබ නිකමට හරි ඔබට chance එකක් හම්බුනොත් හෝලි ලෑන් යන්න. එතනදී ඒකේ ඔබ දකිනවා මිනිස්සු ඒ තාප්පෙට ඔළුව ගහ අඬනවා ජුදා ජාතිකයෝ තාම. ඒකයි වේලිං වෝල් කියලා කියන්නේ අපි ඒකට. දැන් ඒකේ කැඩිච්ච තාප්පයක් එහා පැත්ත ඉස්ලාම් පල්ලි දේවස්ථානය. මේ පැත්ත තමයි ජුදා ජාතිකයන්ට වෙන්නේ. ඒක ඊළඟ ලෝක යුද්ධ කියලා කියනවා සමහර වෙලාවට. ඒ තරම් ජුදා ජාතිකයන්ට ඒක දයාබර දෙයක්. ඉතින් එතනදී ඒකේ ඉතුරු වෙච්ච තාප්පයකට ඒගොල්ලෝ එච්චර අදත් නමස්කාර කරනවා. ඉතින් ඒගොල්ලන්ට මාලිගාව කියන්නේ, දේව මාලිගාව කියන්නේ මගේ ප්‍රේමන්තනි, ඒ තරම් ගැඹුරු වටිනාකමක් තිබිච්ච තරම් දෙවනහසගේ වැඩ සිටීම එතනයි තිබුණේ ඒගොල්ලන්ට. ඒ නමස්කාර කරද්දී ඒ පැත්ත බලන්න නමස්කාර කරනවා. ඉතින් එච්චර තැනක තමයි දැන් මේ මාලිගාව ඔබ මම තේරුම් ගන්නට ඕනේ. අද ජේසු මේ මාලිගාව පිරිසිදු කරනවා කියන එක සහ මේ මාලිගාව අපේ ජීවිතයට අයිති කරගන්න යන විදිය. දැන් මෙතනදී අපි දකිනවා දැන් දේව මාලිගාවේ අතිශුද්ධ සුවිශුද්ධ ස්ථානයක් තියෙනවා. ශුද්ධ ඒකේ තියෙන්නේ කිවිසුම් කරනුව නායක පූජකයා විතරයි එතනට යන්නේ. අවුරුදු පාරක් එතන විවෘත කරනවා. එතන මගේ ප්‍රේමවන්තනි සුවිශුද්ධ ස්ථානය, ශුද්ධ ස්ථානය, පූජකයෝ ඉන්න ශුද්ධ ස්ථානයේ පිරිමි අය ඉන්න තැනක් තියෙනවා. පිරිමි අය ඉන්නයින් පස්සේ කාන්තාවන් සහ ළමයි ඉන්නවා. පිරිමි අයගේ ඉන්න තැනට කාන්තාවන් ළමයින්ට එන්න බෑ මගේ ප්‍රේමවන්තේ. දැන් මගේ දිහා රවල බලන්න එපා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඒක මොකද පුරුෂාධිපත්‍ය තිබිච්ච තැනක් තමයි එතන. කාන්තාව දරුවෝ එක තැනක් තිබුණා. ඊට පස්සේ තමයි අවසානයේ අන්‍ය ජාතිකයන් හිටිය තැන. අන්‍ය ජාතිකයන් හිටපු තැන ඒගොල්ලන්ට එයින් එහාට ඉස්සරහට එන්න බෑ. එතන තමයි මගේ ආදර ප්‍රේමන්තනේ මේගොල්ලෝ කඩ දාගෙන හිටියේ. දැන් මේක තේරුම් ගන්න ඊළඟදී. ඇයි ඒගොල්ලන්ට කඩ දාගන්න ඕනේ? ඇයි ඒගොල්ලෝ පරවි වෙලඳුන්, බැටළු, එළු, හරක් වෙලඳුන් ඉන්නේ මොනවටද? දැන් ඒගොල්ලෝගේ පුද පූජාව උනේ සතෙක්ව මරලා සතෙක් තමුන්ගේ වත්පෝසත්කම අනුව ඒක අඩුම තමයි වටුවෙක් නැත්නම් පරවියෙක් මරණ එක තමයි දුප්පත් මිනිස්සෙක් ඔප්පු කරන දේ. ඒ සතාව මරලා ඒගොල්ලෝ විශ්වාස කරා ලේ වලින් ඇතිවන ගිවිසුමක් ගැන. මේ සතාව මරලා මොකද කරන්නේ? ඒ ලේ එක්ක දෙවියන් වහන්සේගේ පව් සමාව ලබාගෙන දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා. දැන් ඒක තමයි ඒගොල්ලන්ගේ ගැන්වීම. දැන් එහෙම තැනකදී මොකද වෙන්නේ? දැන් මේ සතාව මරලා දැන් ඒක සතාව ගන්නට ඕනේ. පූජාසනේ ඔප්පු කරන සතාව ගන්න සල්ලි තියෙන කෙනෙක් තමයි එළුවෙක්, බැටළුවෙක්, හරකෙක් වගේ කෙනෙක් ගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඒ සතා ඇවිල්ලා නිකලල් සතෙක් වෙන්නට ඕනේ. නිකලල් සතෙක් වෙන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ එක්සැමින් කරනවා. ගෙදර ඉන්න ඕනම හරකෙක් මේ උස්සන්ගෙන බෑ. අරගෙනම මේගොල්ලෝ එක්සැමින් කරනවා. කට්ටියක් ඉන්නවා. එතන එක්සැමින් කරලා බලලා එතන ඒ සතා පූජා කරන්න සුදුසුද කියලා බලන කට්ටියක් ඉන්නවා.
හරිද? දැන් එහෙම කට්ටිය සුදුසු නම් මොකද කරන්නේ? එයා සතාව ඔප්පු කරන්න ගොඩාක් වෙලාවට මෙතන හිටින හොරකම මොකද්ද දන්නවද? ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කට්ටිය කතා වෙලා සුදුසු උනත් මොකක් හරි තුවාලයක් පෙන්නලා කිනුතුල්ලක් හරි මොකෙක් හරි පෙන්නලා මේක සුදුසු නැහැයි කියලා ඒක ඩිස්ක්වොලිෆයි කරලා ඒගොල්ලන්ගේ සතාව ගන්න ඕනේ. ඒක සතා ඇවිල්ලා නිකන් ඒක අර හරකම තමයි. එන්න ගණන් එතන ඉන්න සතා. ඉතින් මේගොල්ලන්ගේ ශ්‍රමය මේ වස්තුව සූරාගෙන කෑවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද දන්නවද? දැන් මෙතන ජේසුගේ උපමාවේ කතා කරලා කියනවා සිද්ධිය කතා කරලා කියනවා money changersලා මුදල් මාරු කරන ඇතිටිය. ඇයි දේවස්ථානයේ මුදල් වර්ගයේ ශකම් කියලා කියනවා. දේවස්ථානයේ ඇතුලේ මගේ ආදර ප්‍රේමාන්තයනි අර දැන් ඒගොල්ලෝ රෝම යටත් විචිතවාදයක්නේ. රෝමයේ සල්ලි තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ. දේවස්ථානයේ ඇතුලේ ඒ සල්ලි පාවිච්චි කරන්න තහනම්. මොකද රෝමයේ කාසියේ තිබුණා අධිරාජ්‍යයේ රූපයක්. ඒකේ තියෙනවා අධිරාජ්‍ය මගේ දෙවියන් කියලා. ඉතින් ඒක අධිරාජ්‍ය දෙවියන් සහ එකම දෙවියන්ට වන්දනා කරන කතන්දරය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා රෝම කාසි දේවස්ථානයේ ඇතුලේ පූජා කරන්න තහනම් ඒගොල්ලෝ ඒ කාසි මාරු කරගන්න ඕනේ දේවස්ථාන කාසි වලට. ඒකයි ජේසුස් ඔබට මතක නම් සීසර්ගේ සීසර් දෙන්න කියද්දි කාසියක් ගන්න කියද්දි දේවස්ථානයේ මේ අන්තිම හරිය ඉන්නකොට තමයි සල්ලි කාසියක් කරන් දෙන්නේ. එතකොට ඒ කාසියක් අරගද්දි මේක පව්කාරකමක්. දේවස්ථානයේ ඇතුලේ සීසර්ගේ කාසි ගේන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? ඒ money changersලා මුදල් මාරු කරපුවා මොකද කරේ? ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් අරගෙන ඒගොල්ලෝ මොකද මිනිස්සු අසරණයි මුදල් මාරු කරා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ පසුබිමයි තුලයි ජේසු අද කතා කරන්නේ. දැන් ජේසු කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනි ජුවන්තුමාට අනුව ජේසු හැම මංගල්‍යකදීම පාස්කුවට ගිහින් ජෙරුසලමට ආවා. ජුවන්තුමාට අනුව නිතර ආවා ගියා මගේ ප්‍රේමාන්තයනි. හැබැයි මේ සැරේ එද්දී ජේසු විශේෂ දෙයක් කරනවා. ඒ කියන්නේ ජේසු දකිනවා දේවස්ථානය දූෂිත වෙලා තියෙනවා. උන්වහන්සේ දකිනවා නමස්කාර කරන්න ඕන තැන වෙළඳාම් කරනවා. අන්‍ය දාර්ශනිකයන් නමස්කාර කරන්න ඕන තැන වෙළඳාම් වෙනවා. ඒක වෙළඳාම වෙන්න ඕනේ. ඒගොල්ලෝ සත්තු පූජා කරන්න ඕනේ. ඒ සත්තු දේවස්ථානයේ කාසි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒක හොරකමක් කරන්න බෑ. ඊට පස්සේ ඒක තියෙන්න ඕනේ දේවස්ථානයෙන් එළියේ. පූජා කරන තැන නෙමෙයි. ඒ කියන්නේ ඒක අවුල් පටලැවිල්ලක් වෙලා. අදාළ දේ අදාළ තැන නැති වෙලා. ශිදාත්මය ඔබ උන්වහන්සේ කතා කළා කියනවා මේ දේව මාලිගාව මම දවස් 3කින් කඩලා හදනවා. එතකොට ඒගොල්ලෝ අහනවා දවස් 3කින් අවුරුදු 46ක් ගිය එක කොහොමද මාසේ දවස් 3කින් හදන්නේ? ජේසුස් කතා කරේ තමගේ ශරීරය නැමැති දේව මාලිගාව. අද පවුලතුමා ලස්සනට කතා කළා කියනවා. ඔබගේ ශරීරය ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය කියලා. ඔබගේ ශරීරය ශුද්ධාත්මයන්ගේ මන්දිරය. එතන මේ ශරීරය ඔබගේ ජීවිතය මගේ ප්‍රේමාන්තයනි දෙවියන් වහන්සේට විතරක්ම අයිති සුවිශුද්ධ වූ තැනක් තියෙන්නට ඕනේ. ශුද්ධ වූ තැනක් තියෙනවා. ඒ වගේම ජීවිතේ ඉනර් සර්කල් එක, අවුටර් සර්කල් එක ජීවිතේ එක තල තියෙනවා. මේක පටලව ගන්න බෑ. ඔබගේ ජීවිතේ ප්‍රයොරිටි එකක්, පෙළගැස්මක්, වැදගත්මක් ඇති දෙයක් තියෙනවා. ඒක පටලව ගන්න බෑ. දෙවියන්ගේ තැන දෙවියන්ට දෙන්නට ඕනේ ඔබ. හැබැයි අපේ ජීවිතේ පටලැවිලා එළියේ තියෙන්න ඕන, ඉන්න ඕන අය ඇතුළට ඇවිල්ලා, ඇතුළේ ඉන්න ඕන අය එළියට ගිහිල්ලා ජීවිතේ වංචාවන් කරනවා. අපේ ඉන්ට්‍රස්ට් එකට වැඩ කරගන්නේ මගේ ප්‍රමාන්තනේ මේ තැන ස්වාමින් වහන්සේ අද ඔබගේ මගේ ජීවිතය දේවස්ථානය අශුද්ධ වෙලා අද උන්වහන්සේ අභියෝග කරනවා. ඒක ගැන හිතන්න. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබගේ මගේ ජීවිතයේ හැඩි වෙලා ඔබගේ ජීවිතේ නන්නත්තර වෙලා ඒ කියන්නේ මේ ශුද්ධවන්ත ඔබ ශුද්ධාත්මන් වහන්සේගේ මන්දිරය ඒ මන්දිරයට ඔබ මොකද කරන්නේ? ඔබගේ සිතුවිලි ඔබගේ වචන ක්‍රියා ඔබ මොනවද කියන එක අද උන්වහන්සේ ඔබට මට අභියෝග කරනවා. හරි ලස්සනට පවුලතුමා කතා කළා කියනවා. කොරින්ති වරුන්ගේ ලිපියේ මගේ ආදර ප්‍රේමාන්තයනේ අද පළවෙනි කියවීම වචනය ගමු. උන්වහන්සේ කතා කළා කියනවා වචන ගන්න. මන්ද අපි දෙවියන් වහන්සේ සමග සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙතය දෙවියන් වහන්සේගේ කියන්න දෙවියන් වහන්සේගේ ගොඩනැගිල්ලය. ගොඩනැගිල්ලය. ඔබත් තවත් ගොඩනැගිල්ලක්.
ඔබ ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල මගේ ආදර පින්වත්නි ස්වාමීන් වහන්සේ ඔබව ගොඩ නගන විදිහක් තියෙනවා. මතක තියාගන්න. චූටි කාලේ ඉඳන්ම මව් කුස තුල ඉඳන්ම ඔබව ගොඩ නැගෙන විදිහක් තියෙනවා. මේ ගොඩ නැගෙන විදිහ ගැන ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබගේ ජීවිතයේ උන්වහන්සේ ප්ලෑන් එකක්. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ප්ලෑන් එකක්. අපි ඕනම ගොඩ නැගිල්ලක් හදද්දී අපි ප්ලෑන් එකක් අරගෙන එක පාස් කරගන්න ඕනේ නේ. ඒ ප්ලෑන් එකට අපි විශ්වාසවන්ත වෙන්න ඕනේ නේ. ඒ ප්ලෑන් එක හරියට ඉස්සරහා පාරෙන් දුර ප්‍රමාණයක් තියෙන්න ඕනේ පිටිපස්සෙන් නේ. ඊට පස්සේ ඒ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මගේ ආදරේ මෙමන්දනේ මේ ප්ලෑන් ඔබගේ ජීවිත ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට ප්ලෑන් එකක් තියෙනවා. ඒකයි වචනේ ගන්න. මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැම්මීමි. අත්තිවාරම දාන්නේ ප්ලෑන් එකට. ඒ ප්ලෑන් එක උන්වහන්සේගේ. එතකොට පාවුලතුමා කියනවා කොරින්ති සංඝයට මම අත්තිවාරමක් දැම්මා. ඒ අත්තිවාරම මත තමයි අනිත් අය ගොඩනගන්නේ. ඕන තැන්වලින් කෑලි පාදේ තේරුණාද කියනක මම හිතනවා මෙතනින් කෑල්ලක් දානවා මම මෙතනින් කොටසක් දානවා එහෙම එක දාන්න බෑ. ඔබ මේන් ප්ලෑන් එකේ ස්ටික් වෙන්න ඕනේ. ඔබ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ජේසුස් ඔබ ගැන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුලයි ගොඩනගන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ ඔබගේ දුව පුතා ඔබගේ දරුවව ඒ සැලැස්ම තුලයි ගොඩනගන්නේ. උන්වහන්සේ දන්නවා ඉඩම කොහොමද ඒ ඉඩමේ මෙන්න මේ තැන්වල මෙන්න මේ කාමර මෙන්න මේ දේවල් මෙන්න මේ දන හෝල් එක ඒක දන්නේ උන්වහන්සේ ඔබගේ ජීවිතය ගැන. මගේ ආදර ප්‍රේමවන්තනේ ඒකට විශ්වාසවන්ත වෙනවා කියන එක හරි වැදගත්. ඊළඟ වගන්තිය ගන්න. උන්වහන්සේ කතා කළා කියනවා ඊළඟ වගන්තියේදී වෙන කෙනෙක් ඒ මත ගොඩනගයි. දැන් පාවුලතුමා අත්තිවාරම දානවා. තව කෙනෙක් ගොඩනගනවා. ඔබගේ මගේ ජීවිතයේ අම්මා තාත්තා පියතුමන්ලා ගුරුවරු ගොඩනගපු විදිහක් තියෙනවා. හැබැයි විනාශ කරපු අය තියෙනවා. ඒ ගොඩනගන විදිය ගැන කල්පනාකාරී වෙන්න කියනවා. ජීවිතේ එක කාලවල ඔබගේ ජීවිතේ එක සිද්ධිත් එක්ක ස්වාමීන් වහන්සේ පුද්ගලයෝ එවලා තියෙනවා ගොඩනගන්න. ළඟවන්තික ඒත් එකිනෙකා අය මත ගොඩනගන ආකාරය ගැන විමසිලිමත් විය යුතුය. ඒ කියන්නේ කොහොමද ගොඩනගන්නේ? නිකන් ගොඩනගන්නම් වාලේ ගොඩනගන්න බෑ. ඇයි ප්‍රශ්නේ බලන්න. මන්ද දැනටම දමා ඇති කියන්න. මන්ද දැනටම දමා ඇති. අත්තිවාරම හැර අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නොපුළුවන. කිසිවෙකුට නොපුළුවන. මගේ ආදර විපන්තිනේ අද උදේ රිෆ්ලෙක්ෂන් එක දැම්මයින් පස්සේ එක දුවෙක් මට කතා කරලා කියනවා ෆාදර් ඒකනේ ප්‍රශ්නේ උනේ. මම ප්ලෑන් එක ඇඳලා අප්‍රූවල් එක ගන්න ඉස්සෙල්ලා හදලා ඊට පස්සේ තමයි අප්‍රූවල් එක ගැන ඇහුවේ. අප්‍රූවල් එක හද්දී ඩිස්කෝල් ඒක ජේසුගේ කැමැත්ත නෙමෙයි. ඊට පස්සේ ඉතින් අනවසර ඉදි කිරීම කඩලා අයින් කරන්න උනා. අපි ගොඩාක් වෙලාවට එකයි කරන්නේ. අපි බැලුමට දෙනවා මේ පැත්තේ ෂෝක්නේ කියලා. ඉතින් අපි ඒක හදා ගන්නවා එතන බලදි බාබෙල් කොටක්. මට ඔබගේ මගේ සිතුවිලි නෙමෙයි උන්වහන්සේගේ සිතුවිලි. දැන් මට හිතෙනවා මෙයා තමයි කෙනා කියලා. තේරුණාද කියනවා මට ෂෝක් කියන්නේ. හරි දැන් ඔබ උන්වහන්සේගෙන් අහනවද? මම හිතනවා මේ ව්‍යාපාරයයි හොඳ කියලා. ඒක මම හිතනවා. ඒක මම හදපු දෙයක් මගේ ප්‍රේමාන්තයනේ. එනිසා ඒ අත්තිවාරම ස්වාමීන් වහන්සේගේ අත්තිවාරම මතයි ගොඩ නැගෙන්නට ඕනේ. අත්තිවාරම දාන්නට ඕනේ. උන්වහන්සේගේ ප්ලෑන් එකක් එක්ක වචන ගන්න. දැනනවද ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිමට පුළුවන්. ඒ අත්තිවාරම නම් හැමෝම කියමු. ඒ අත්තිවාරම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ජේසුස් ක්‍රිස්තුස් ඔබ වහන්සේ. ජේසු කියන පර්වතය මත ගොඩ නැගෙන්නට ඕනේ. ඒක හරි ලස්සනට උන්වහන්සේ කතා කරලා කියන්නේ මතයතුමාගේ සුවිශේෂයේ නැවත කතා කරලා කියනවා මතයොත් 7 වෙනි පරිච්ඡේදයේ අත්තිවාරම් දෙක ගැන. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ නිවසක් තැනෙද්දී මෙතන ජේසු අත්තිවාරම ගැන කතා කරද්දී මගේ ආදර ප්‍රේමවන්තයනි මතයතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සනට උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න 24 එහින් යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත තමාගේ ගෙය සනා තනාගත් නැනවතෙකුට සමානය. දෙවියන් වහන්සේ පර්වතය කියලා පුරාණයේ කතා කරලා කියනවා. ඒ කියන්නේ වචනය කියන අත්තිවාරම මතයි ගොඩ නගා ගන්නේ. ජේසු කියන්නේ වචනයට.
එතකොට අයි කොරින්තිවරුන්ගේ ලිපියට යන්න. එතකොට ජේසුස් කියන අත්තිවාරම මත ඔබ ගොඩනගන්නේ කොහොමද? පවුලතුමා හරි ලස්සන මේක අවදි කරනවා. ඉතින් ජේසුයි ඊළඟ වගන්තිය ගන්න මේ අත්තිවාරම මත ගොඩනැගීමට යම් අය යොදාගන්නේ රන් රිදී අගනා මැණික් දැව තෘණ හෝ පිදුරු නම්. ඊළඟ ප්‍රශ්නේ මොනවලින්ද හදන්නේ? ඒ කියන්නේ අපිට හදන්න පුළුවන් කිසි කරදරයක් රිදීමක් නැතුව නිකන් බබා වගේ පවුඩර් ගාලා නිකන් හරි පරිස්සමට අම්මෝ කියන්නේ අපේ බබා බස් එකකවත් ගිහිල්ලා නැහැ. ෆාදර් කෝච්චි එකකවත් ගිහිල්ලා නැහැ. කියන්නේ එහෙම දන්නේ නැහැ. හරි දන්න හරි ෂෝක් එක කියන්නේ කොලර්ස් අප් එක කියන්නේ හරි හොඳයි නේ. ඒ කියන්නේ බස් එකකවත් ගිහිල්ලා නැහැ ක්වොලිෆිකේෂන් එකක්. මගේ ආදරේ මන්තිනේ ඔබ නිකන් පිදුරු වලින් නම් ඔබ බබාලාව හදන්නේ. තේරුණාද කියන එක? ඉතින් සීනි බෝල බබාලා තමයි ඉන්නේ. දැන් රත්තරන් රිදී වලින් හදනවා නම් මගේ ආදරේ මන්තිනේ කට්ටක් කන්න වෙනවා. ඔබ ලෝහ වලින් හදනවා නම් පුච්චලා ගහලා තලන්න වෙනවා. එතන මගේ ආදරේ මන්තිනේ ඔබ ගොඩ නැගෙන්නේ කොහොමද? ඔබ ගොඩ නැගුවේ කොහොමද? ඔබගේ ජීවිතේ හැලහැප්පීමක් නැතුව ප්‍රශ්නයක් අරගලයක් නැතුව හැම දෙයක්ම සුමන්ට සුමුදු විදියට ගොඩ නැගුණේ. හැබැයි ඔබට අභියෝග වෙනදී ඔබ නන්නත්තර වෙනවා මගේ ප්‍රමාන්තේ. මේ ගොඩ නැගිලා ගැන පවුලතුමා හරි ලස්සන කතා කරලා කියනවා. බලන්න. ඔහුගේ කර්මාන්තයේ තත්වයේ හෙළිදරව් වන්නේ කවදාද වන්නේ? ඒ දවස කියන්නේ. ඒ දවස ගින්න සහිත උදාවේ. ගින්න සහිත. තේරුණාද කියන්නේ අනේ අර පිදුරු පුළුම් ෂෝක් හරි සනීපයි ටෙඩි බෑලා වගේ නේ හරි උරතල් මාරු හරි කියුට් නේ චපි ගින්නක් එක්ක දවසම ටෙඩි බෑලා එලා යනවා තේරුණාද කියන්නේ ඒ කියන්නේ අර ස්පොන්ජ් ඔක්කොම දිය වෙලා යනවා මගේ ආදරේ පන්තනේ ඒ ගින්නත් එක්ක ආවයින් පස්සේ ගින්නේ ඔබ මම ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ නිසා බැලුමට මාර මාලිගාව වගේ තියෙයි මගේ ප්‍රේමාන්තනේ. ජීවිත ගොඩනැවගෙනවගෙන දැනෙයි. හැබැයි අරගලයකදී නන්නත්තර වෙන විදිය. ඒක ඔබ මාව ස්වාමීන් වහන්සේ අරගෙන යන්නට ඕනේ පටුමාවතේ කුරුස ගමනක එහෙම හැම හැල්ල හැප්පීමක් එක්කම ජීවිතේ රිදෙනවා කියන එක වාසනාවක් මගේ ප්‍රේමාන්තනේ. ලේසියෙන් පහසුවෙන් ලිස්සලා යන ජීවිතවල තේරුමක් නැහැ. එළියෙන් බලද්දි මරුවට තියෙනවා මගේ ප්‍රේම. හැබැයි ඇතුලේ අරගලයකදී මොකද වෙන්නේ? ඒක හරිය ලස්සනට දාස කතා කරලා කියන්නේ. ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබෙමින් ඒවායේ නියම ස්වභාවය හෙළිවේ. ඒකයි අකුණු ගහනවා, කුණාටු වෙනවා, සුළං හමනවා. අත් පර්වතය මත තනිච්ච එක වැටෙන්නේ නැහැ. හැබැයි වැලි පොළොව මත තනපු ගයේ වැටෙනවා. ඒ වැටීමද භයානක වෙනවා. අද ඔබ වැටිලා ඉන්නේ. සමහර වෙලාවට ඔබ පර්වතය මත හිටපු නැති නිසා. ඔබ අනවසර ඉදිකිරීමකින් තමයි ඒ රිලේෂන්ෂිප් එක පටන් ගත්තේ. ඒ ව්‍යාපාරය පටන් ගත්තේ. ඔබ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම නෙමේ ඔය යන්නේ. ඒකයි ඔබ වැටිලා තියෙන්නේ. ඔක කැඩෙන්න ඕනේ. ඒකයි පාඩු වෙන්න ඕනේ. ඔබ නන්නත්තර වෙන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්ති ආඩම්බර කම කියන එක ජීවිතේ පාපයත් එක්ක චප්ප වෙන්න ඕන දෙයක්. ඒක උන්වහන්සේ පේදුරුට කියන්නේ පේදුරු සාතන් ඔබ තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට අවසරගෙන ඇත. උන්වහන්සේ පාලු කරේට අරගෙන යන්නේ මතේ 4:1 සාතන් විසින් පරීක්ෂා කරන ලබන පිණිස. ජෝබ් උන්වහන්සේ අවසර දෙනවා පරීක්ෂා කරන්න සාතන්ට. අද ඔබ අරගලේ වෙ ඉන්නේ. උන්වහන්සේගේ අතින් ඔබ ගිහිල්ලා නැමෙයි. ඔබව උන්වහන්සේ ගොඩනගන විදිය. අර සුළඟට ගහගෙන යන පිදුරු ගහගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඔබ තුල ඒ පදනම ඉතුරු කරන කාලයක්. ඔබව මහා දයාබරව ගොඩනගන කාලයක් මගේ ප්‍රමාන්තනේ. අවසානයේ පෞලතුමා කතා කරලා කියනවා ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත් ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වැඩවසන බවත් නොදන්නවද? මේ ශුද්ධාත්ම මන්දිරය තමයි කෙලසගෙන තියෙන ඔබ මම. ඔබට මට කැමති දේවල් කරගෙන ඔබට මට කැමති අය ඇතුළට අරගෙන ඔබ මගේ මේ රහස් හංගගත්ත තැන් එක්ක ඔබගේ මගේ ව්‍යාපාර ඔබගේ මගේ ජීවිතයේ සැලසුම් එක්ක මගේ ප්‍රේමාන්තනි ඔබ මම කූට කපටි කට්ට කෛරාට වෙට්ට පිත්තල දැනක ඔබ මම ඉන්නේ. ස්වාමීන් වහන්සේ එදා ජෙරුසලම් මාලිගාවට එනවා.
හැම පාස්කුවකමදී ආවා. හැබැයි මේ සැරේ වෙනස්. ඒ කියන්නේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතය හරහා සැරිසරනවා. හැබැයි එක මොහොතක් එනවා උන්වහන්සේ කසේ ගන්න. සමහර අය කියනවා ජේසුට කේන්ති ගියා කියලා. ඉක්මන් කේන්ති යන අය බයිබලයේ මේ කොටස කටපාඩම් කරගෙන ඉන්නවා. හරි සන්තෝසයි. ජේසුටත් කේන්ති ගියා නම් අපිට කේන්ති ගියා නේද? ඉතින් හරි කමන්නේ නේද? අහුවෙච්ච එකෙන් ගහන්න පුළුවන්. ඒ කට දෙන වචනේ මයින්න පුළුවන්. අයි ජේසුස් අර දමලා ගැහුවේ මේස පෙරළුවේ නැද්ද? වචනේ කතා කරනවා මගේ ප්‍රමාන්තයනේ. ජෝම්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ වචනේ කතා කළා කියන 15 වෙනි වගන්තිය. 15 වෙනි වගන්තිය ගන්න. ලනුවලින් කසයක් සාදාගෙන හැමෝම කියන්න. ලනුවලින් කසයක් සාදාගෙන. ආයි කියන්න. ලනුවලින් කසයක් සාදාගෙන. මගේ ආදරේ මන්ත්‍රණේ දැන් ගව පරවි වෙලෙන්දු මුදල් මාරු කරන්න මේක දූෂිතය වෙලා නමස්කාර කරන්න තියෙන යන ජාතිකයෝ ජේසු මගේ ආදරේ මන්ත්‍රණේ ජේසු ලනුවලින් කසයක් හදා ඉන්න ඕනේ නැහැ. ඕනනම් ස්පයිඩර්මෑන් වගේ ගාලා මෙහෙම කරලා නැද්ද? ගාලා බිම්මනම් කෙලින්ම අර මේස උඩින් යනවා. මගේ පෙවද අහුවෙච්ච එකෙන් දෙන්න තිබ්බ නැද්ද? නැද්ද? ගන්ධගම් වර්ෂාවක් දැන් ජෝම්තුමා ජාකෝබ් බැවුවා මේ ගර්ෂනාවේ පුත්‍රයෝ ගෙන්දගම් වර්ෂාවක් එන්න කියලා යාඥා කරන්නද කියන එකේ ජේසු කස හදාගෙන ඉන්න ඕනද? දෙන්න තිබුණායි විසි වෙලා යන්නේ නැද්ද? උන්වහන්සේ අර මහා හමුදාවක් එද්දී මල්ලුවේනේ අල්ලගන්න ජේසුගේ අහනවා කවුද නසරේ ජේසු කියලා. මේ මමයි කියද්දී මුළු හමුදාවම කලන්ත දාලා වැටුණා. බයිබලෙත් කියන්නේ. ඔය කස හදාගෙන ඉන්න ඕනේ. හැබැයි උන්වහන්සේ කසයක් හදනවා. අපි ඒකට කියනවා proportionate punishment. උන්වහන්සේ මේ අහුවෙච්ච එකෙන් ගැහුවේ නැහැ. උන්වහන්සේට කේන්ති ගියේ නැහැ. උන්වහන්සේ ඒ දේ දිහා බලලා ඔබව කඩන්න ඕනේ ප්‍රමාණය දරන්න බැරි පරීක්ෂාවක් දෙන්නේ නැතුව උන්වහන්සේ කතා කළා කියනවා පරීක්ෂාව සමග ශක්තිය කියන ඔබට රිද්දන්නේ උන්වහන්සේගේ අතේ තියාගෙන ඔබ පුච්චන්නේ උන්වහන්සේගේ අතේ තියාගෙන මගේ ප්‍රේමවන්තනේ බයිසිකලේ පුරුදු කරන්නේ අතහැරලා වැටෙන්න දීලා වැටෙන්න යද්දි අල්ල ගන්න දුර ප්‍රමාණයෙන් කවදාවත් ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේගේ දඬුවමේදී ෆෝමේෂන් එකේ ඔබ විනාශ වෙන්නේ නැහැ මගේ ආදරේ උන්වහන්සේ මහා භයානක තැන්වල රුදුරු නිම්නමල අරගෙන යනවා හැබැයි විනාශ වෙලා නැහැ උන්වහන්සේම තැන්වල ඔබ මම අතාරින්නේ. උන්වහන්සේ කතා කළ කෙනා සාතන් ඔබ පරීක්ෂා කරන්නට තිරිඟු පොළන්නට අවසරගෙන නැත ලූක් 22:31. හැබැයි උන්වහන්සේ කියනවා ඔබගේ විශ්වාසය ඇදහිල්ල නොබිදෙන පිණිස ශ්‍රද්ධාව නොබිදෙන පිණිස මම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. උන්වහන්සේගේ අතේ තියාගෙන ඉන්නේ. ඒකයි කසේ හදලා දෙන්නේ කසේ හදලා නිකන් අත ගන්නෑ දෙන්නේ මේස පෙරලලා පරවිය උඩින් යනවා තේරුණාද කියන එක අර කාසි විසිරවනවා ඒ කියන්නේ නන්නත්තර කරනවා ඒ කියන්නේ පෙරලලා එයාලා පාඩු විඳිනවා එයාලගේ ජීවිතේ ආතක් පාතක් නැති වෙනවා ඉතින් එදා හම්බ කරගෙන යන්න තියෙන්නේ ඊට පස්සේ ටියුෂන් වලට ගෙවන්නේ කොහමද ගෙවල් කුලී ගෙවන්නේ කොහමද අර ගත්ත එරියස් මේව කරගන්නේ කොහමද වගේ ආදර ප්‍රමාන්තනේ දැන් පරවි ඉල්ලගෙන වෙන කෙනෙක්ගෙන් එයාට මොකද කියන්නේ දැන් එදා දවස නන්නත්තරයි ඊළඟ දවසේ පඩි කියවන්නේ කොහොමද? ඒව දන්නේ නැහැ. සමහර උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ මේ මාලිගාව පිරිසිදු කරන්න. ඔබගේ මේස පෙරලනවා. උන්වහන්සේ ඇවිල්ලා පෙරලනවා නෙමෙයි. සිද්ධිවල පෙරලන උන්වහන්සේ හදපු කසේනේ එන්නේ නේ. ඒ වගේ ඔබට මට පේන්නේ අර පාඩුව අර බූට් එක තේරුණාද කියන එක අර වෙච්ච මේක ලොක්ඩවුන් එක කොරෝනාව තේරුණාද ඔය කස අපි ජීවිතේ හිතනවා වෙනස් කරලා පෙරලලා ඔබගේ මගේ ජීවිතය පිරිසිදු කරනවා මගේ ප්‍රේමාන්තනේ එනිසා අද දවසේ ස්වාමින් වහන්සේට ඔබගේ ඇතුළට එන්න දෙන්න හැඩි වෙච්ච නන්නත්තර වෙච්ච ඔබගේ ජීවිතයට එන්න දෙන්න සකේයුස්ගේ ගෙදරට ජේසු ගියාම හැඩි වෙච්ච ජීවිතය හැඩ කරා ස්වාමින් වහන්සේ උන්වහන්සේ දයාබරව හැඩ කරා උන්වහන්සේට එන්න දෙන්න එකයි ජීමේජ් එක දෙන්න පැටුවේ මද ජීමේජ් එක දෙන්න ජීමේජ් හැදියුණු මගේ පැරණි ජීවිතේ හැඩ කරගත්තේ සකේයුස් වගේ හැදියුණු මගේ පැරණි ජීවිතේ හැඩ කරගත්තේ සකේයුස් වගේ
ආරාධනා කරමු උන්වහන්සේට. ඔබගේ ජීවිතයට එන්න. උන්වහන්සේ හැඩිවෙච්ච දේ හැඩ කරන්න. අර මුල් ඇදගත්ත තැන් ගලවලා, ඒ වල් වැදිච්ච තැන් පුච්චලා, ගස් කපලා, ඩෝසර් කරලා, බුල්ඩෝසරයක් යවලා පෙරලන්න වෙනවා සමහර වෙලාවට. ඒ ඔබට තියෙන ආදරයට. උන්වහන්සේ රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ ඔබගේ ජීවිතය පිරිසිදු කරනවා. වේදනාව නැමැති ගින්නෙන් ඔබගේ ජීවිතය උරගා බලනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ නිසා ජේසුට ඉඩ දෙන්න. ඔය ශුද්ධාත්ම මන්දිරයට එන්න. ඔය අශුද්ධ දේ අයින් කරන්න. පුච්චලා යපස් වලින් උන්වහන්සේ යපස් වලින් මගේ ආදර ප්‍රේමවන්තයනි, උන්වහන්සේ යකඩ වෙන් කරනවා වගේ, රත්තරන් වලින් උන්වහන්සේ පස් අයින් කරනවා වගේ ඔබගේ මගේ ජීවිතය සෝදන්නගේ අපුල්ලන්නගේ සෝදන කුඩු වගේ ජේසු ඔබගේ මගේ ජීවිතයට ගින්නක් වගේ එන්නට ඕනේ. දෙමුහත් කඩුවක් වගේ ඔබගේ සිතුවේ සිතුවිලි අරමුණු විමසන්නට ඕනේ. ඔබගේ ජීවිතයේ ආත්මය ප්‍රාණවායුවෙන් වෙන් කරන සංදි ඇට මිදුළු වලින් වෙන් කරන වෙස්සේ ඔබගේ ජීවිතයේ සමහර වෙලාවට උන්වහන්සේ හැම අස්සක් මුල්ලක්ම සියුම් සිතුවිලි අස්සේ ඔබගේ මගේ ජීවිතය යන්නට ඕනේ. ඉඩ දෙන්න ජේසුට ඔබගේ මන්දිරය පිරිසිදු කරන්න. ජේසු කස්සයක් අරගෙන එයි. හැබැයි ඒක පිරිසිදු කරන්නේ ඔබ උන්වහන්සේට අයිති නිසා. උන්වහන්සේගේ අරමුණක් තියෙනවා ඔබගේ ජීවිතේ. උන්වහන්සේ ඵල නොදරන අතු කපා වෙන් කරනවා වගේම ඵල දරන අතු වඩා ඵල දරන පිණිස පාහිනවා, කප්පාදු කරනවා. ඒ දයාබර වේදනාවට බාර වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ වේදනාවට දාපු නිසා සමහර උන්වහන්සේත් එක්ක තරහ ඇති, උන්වහන්සේත් එක්ක වෛර ඇති, උන්වහන්සේගෙන් ඈතට ගිහිල්ලා ඇති. එපා, ආයත්‍රුලට යන්න. ජේසුට ආදරය නිසායි එහෙම කරන්නේ. ආදරය නිසායි ඒ දේ වෙන්න ඉඩ දුන්නේ. ඔබගේ ජීවිතේ හැම වේදනාවක් තුළම බලයක් තියෙනවා ඔබ පිරිසිදු කරන්න. මේ ශුද්ධ මන්දිරය ශුද්ධවත් කරන්න. ජේසුව ඔබගේ ජීවිතයේ කේන්ද්‍රයට ගන්න මගේ ආදර ප්‍රමාන්තයනි. අවසානයේ උන්වහන්සේ එසකියල් දකින දර්ශනය අපි දකිනවා. එසකියල් ඒ දේවමාලිගාවේ පූජාසනයෙන් දියදහරාවක් ගලන් එනවා. ඒ දියදහරාව ගලාගෙන ඇවිල්ලා මුළු පරිසරයම සරුසාර කරනවා. ජේසුගේ ඇලයට, ජේසුගේ මාලිගාව, ජේසුගේ හදවත, ඒ අල්තාරය, ජේසුගේ හදවතට හෙල්ලෙන් ඇන්නහම ජලය, රුධීරය ගලාගෙන ගියා. ඒ දියදහරා දෙක එයයි. වචනේ අවසානයේ එසකියල් 47 කතා කළා කියනවා. අවසාන වගන්තියේ මගේ ආදර ප්‍රේමාන්තයනි 12 වෙනි වගන්තියේ අවසාන කොටස එසකියල් 47 මගේ උන්වහන්සේ කතා කළා කියනවා ඒවායේ කොළ ඒ ජල දහරාවට නතු වෙච්ච ගස්වල අරමුණ බලන්න. ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතිව හැම මාසෙම අලුත් ඵල දරන්නේය. මන්ද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් නික්ම එන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේයයි කිය. ශුද්ධස්ථානයෙන් ගලන ජලයෙන් පෝෂණය වෙන ගස් වල ඵල දරනවා. ඒගොල්ලෝ ඒ ඵල ඖෂධයක් වෙනවා. ඔබගේ මගේ ජීවිතය ජේසුගේ ඒ ආදරයෙන් පෝෂණය වෙද්දී ඔබගේ මගේ ජීවිතය ඵලදරන ජීවිතයක් වෙනවා. ඒ මන්දිරය ශුද්ධවන්ත වෙනවා, ශුද්ධවත් වෙනවා. ඒ මන්දිරයේ ඔබගේ ඒ ඵලදරන ගසේ කොළ ඖෂධයක් වෙනවා. ඔබ තව කෙනෙක්ව සුව කරන කෙනෙක් වෙනවා. ඒ සඳහා ස්වාමීන් වහන්සේ ඔබට අද ආරාධනා කරනවා ජේසුව කේන්ද්‍රගත කරගෙන ඔබගේ ජීවිතය පාරිශුද්ධ කරගන්න මගේ ආදර ප්‍රේමවන්තයනි.